වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුල පින් කරන්ට අවස්ථාව අප්‍රමාණ තිබෙනවා. ඒ රැස් කරන පින අපට තව කෙනෙකුට අනුමෝදන් කරන්නටත් අන් අය රැස් කරන පින අපට හෝ අන් අයට අනුමෝදන් වෙන්නටත් පුළුවන්කමක් තිබෙනවා. පින් කරන්නටත් පින් අනුමෝදන් කරන්නටත් පින් අනුමෝදන් වෙන්නටත් පුළුවන්කම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපදිනවා නම් පිළිගන්නවා නම්. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි නොගන්න කෙනෙකුට ඊතා යහපත් වූ පින් රැස් කිරීම දුෂ්කරයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි නොගන්න අයට පින් කරන්නට නොහැකි නම් පින් අනුමෝදන් කරන්නටත් බෑ. ඒ වගේම බුද්ධ වචනේ පිළි නොගන්න කෙනාට පිනක් අනුමෝදන් වෙන්නටත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපැදීම තමයි යම්තාක් පින් ඇද්දේ සියලු පින් කිරීම පිණිස උපකාරක ධර්මයේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිපදින කෙනා අසාමාන්‍ය වාසනාවන්තයි. ඇත්තටම කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිපදින කෙනා ප්‍රඥාවන්ත කෙනෙක්. වාසනාවට වඩා බලවත් වෙන්නේ ප්‍රඥාව. ඇතැම් අයට වාසනාව කියන වචනයෙන් ප්‍රකාශ වෙන ඇතැම් දේවල් ඇත්තෙම නැහැ. දැන් වාසනාව කියන වචනේ තුල මිනිස්සු පිළිගන්න, තේරුම් ගන්න ස්වභාවයන් තියෙනවානේ. ඒ කිසිවක් නැති මිනිස්සු ජීවිතේ ජය ගන්නවා අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවනි වාසනාවට වඩා වටින්නේ ප්‍රඥාව. අපි අහලා ඇති, දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඇතැම් අයට වාසනාව කියන වචනෙන් අර්ථවත් වෙන මිනිසුන් තේරුම් ගන්න බොහෝ දේවල් තියෙන ඇතැම් අය ඉන්නවා. නමුත් ඒ අයගේ ජීවිත දන්නා දාපටන් පීඩාවෙන්, දුකෙන්, තැවීමෙන් වාසය කරන්නේ. දුකටමපත් වෙලා අවාසනාවන්ත විදිහටයි ඒගොල්ලන් ගත කරන්නේ. නමුත් වාසනාවන්ත එමෙත වාසනාව කියලා හිතන තේරුම් ගන්නා වූ දේවල් වලින් ආඩ්‍ය මිනිස්සු ශෝකෙන්, දැවීමෙන්, දැවිලි සහිතව ජීවත් වෙන අපි දැකලා තියෙනවා. ඉතින් මේවායින් අපි තේරුම් ගත යුතු දේ තමයි වාසනාව කියන දේ හොඳයි, නරක නෑ. නරක දෙයක් නෙවෙයි. අර කියනවනේ එකට පයින් ගහන්න එපා කියලා. ඒ නිසා ඒක වැදක් නෑ කියලා ගරහලා පැත්තක දාන දැමීම නෙවෙයි අපි මේ තේරුම් ගත යුත්තේ. වාසනාවට වඩා වටින්නේ ප්‍රඥාව. වාසනාව තිබුණත් ප්‍රඥාව නැත්නම් ඒ වාසනාව අර්ථය පිණිස පවතින්නේ අනර්ථයටයි යෙදෙන්නේ. එතකොට වඩාත් වටිනා ප්‍රඥාව ඉපදෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගැනීමෙන්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමෙන්. ඒ අවබෝධය පිළිගත් කෙනාට එතෙන් පටන්ම ප්‍රඥාව ඉපදිලා වැඩෙනවා. ඔහුට වාසනාව කියලා හිතන දේ තිබුණත් එකයි නැතත් එකයි. වාසනාව විදිහට මිනිසුන් තේරුම් ගන්නේ ලස්සන රූපය, කටහඬ, භවභෝග සම්පත්, හිත මිතුරන්, දසි දස්සෝ භවභෝග සම්පත් මේ ආදී දේවල්. ඒවා වාසනාව කියලා හිතන දේවල් නේද? ඇත්තටම පිනෙන් තමයි ඒවත් ලැබෙන්නේ. නමුත් එබඳු බාහිර ලෝකයේ තුල බැබලීම ඇති කරන පුණ්‍ය විපාක එහෙම නැත්නම් වාසනාව ඇති දේවල් නොතිබුණත් බුද්ධ වචනේ පිළිපදින කෙනා ජීවිතයේ ජය ගන්නවා. මෙලවත් පරලවත් දෙලොවම ජය ගන්නවා. අපි එහෙම කතා ඕනතරම් අහලා තියෙනවනේ බණ කතාවල. දැන් බලන්න සුනීත සෝපාක වගේ අය මිනිස්සුන් වාසනාවන්තෝ කියලා ප්‍රකාශ කළායද? පිළිගත්ත අයද? ඊළඟට පටාචාරාව වගේ කට්ටියට වාසනාවන්තයි කියලා ප්‍රකාශ කරාද කවුරු? ප්‍රකාශ කරයිද ඒ කතා ප්‍රවෘත්ති අහනකොට? නෑ.
නමුත් බලන්න ඒ වාසනාව කඳුලක්වත් නොතිබූ සමාජයේ අවාසනාවන්ත අය කියන සම්මත කරන්ට හේතු වෙන අය බුද්ධ වචනේ පිළිගැනීමත් සමග මෙලවත් පරලොවත් ජයග්‍රහණය කරලා අදටත් එයාගේ නම සිහි කිරීමෙනුත් අන් අයට යහපත උපදවා දෙන තරම් බල සම්පන්න වාසනාවක් එයා උපදව ගත්තා. ඉතින් ඒ නිසා අප තේරුම් ගත යුත්තේ අපට වාසනාවක් තිබුණත් තියෙනවද නැද්ද? අපි අවාසනාවන්තයිද කියලා මේ වාසනාව අවාසනාව අතර දෝලන වෙන කම්පාවෙන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න අපි වෑයම් කරන්න ඕන. උත්සාහ කරන්න ඕන. බුද්ධ වචනේ පිළිගැනීමෙන් සැබෑ වාසනාව ඉපදී වැඩි සම්පූර්ණ වී මෙලොව පරලොව දිනන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ බුද්ධ වචනය පිළිගැනීම නිසා මිනිසුන් සැබෑම වාසනාවන්තින් බවට පත් වෙනවා. එයින් මිනිසුන් සුචරිතවත් වූ අය බවට පත් වෙනවා. බුද්ධ වචනේ පිළිගන්න කෙනා ඒකාන්තයෙන් දුස්චරිතය අතහැරලා සුචරිතය පුරුදු කරන කෙනා බවට පත් වෙනවා. කායික දුස්චරිතය අතහැරලා කායික සුචරිතය පුරුදු කරන්න පුරුදු වෙනවා. වාචසික දුස්චරිතය අතහැරලා වාචසික සුචරිතය පුරුදු කරන්න පුරුදු වෙනවා. පටන් ගන්නවා. මානසික දුස්චරිතය අතහැරලා මානසික සුචරිතය පුරුදු කරන්න පටන් ගන්නවා. එයින් තමයි ඔවුන්ගේ වාසනාව ඉපදී සම්පූර්ණත්වයට පත් වෙන්නේ. පෙරකල පිනකට මෙලව අන් අය වාසනාවන්තයින් කියා දකින ස්වභාවයක් තිබුණා වුණත් ඔවුන් තුල කායික දුස්චරිතයේ තියෙනවා නම් කායික සුචරිතේ නැත්නම් වාචසික දුස්චරිතයේ තියෙනවා වාචසික සුචරිතේ නැත්නම් මානසික දුස්චරිතයේ තියෙනවා මානසික සුචරිතේ නැත්නම් පෙරකල පිනෙහි විපාක විදියට වාසනාවන්ත ජීවිතේ ඉපදී තිබුණත් වාසනාවන්තයින් කියන සම්මතයට පැමිණුණත් වාසනාවන්තයෝය කියලා මිනිසුන් හඬනගා කිව්වත් ඔවුන් වාසනාවන්තයින් වෙන්නේ නැහැ. මක් නිසාද? ඔවුන් දුස්චරිතය කරන නිසා. පැහැදිලිද? එනිසා අපි පෙරකල පිනෙහි විපාක අපට යම් පමණකින් වාසනාව සහිත වාසනාවන්ත ස්වභාවයන් ලැබිලා තියෙනවා. එයින් අපි සතුටු විය යුත්තේ අපට පෙර පින් තියෙනවා කියලා. සතුටු වෙන්න ඕන. හැබැයි සාමාන්‍ය මිනිසයාගේ ස්වභාවය කොතෙක් ලැබුණත් මදි කියන එකනේ. නේද? හොඳට ඇස කන නාසය දිව ශරීරේ පිහිලා තිබ්බත් අනේ මං වාසනාවන්තයි කියලා හිතෙන්නේ නැහැ. අහවලා වගේ මට නැහෙනි කියලා හිතෙනවා. හොඳට කායික ස්වභාවය තිබුණත් මදි කියලා හිතෙනවා. හොඳට ඥාති හිත මිතුරන් තිබුණත් මදි කියලා හිතෙනවා. හොඳට කටහඬ තිබුණත් මදි කියලා හිතෙනවා. ඒක සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය. අපි මේ සාමාන්‍ය ස්වභාවය ඉක්මවලා අපිට තියෙන දෙයින් පෙර පිනින් ලැබුණ යම් වාසනාවන්ත ස්වභාවයක් නැද්ද? අන්න ඒවයින් අපි සතුටටපත් වෙන්න ඕන. පෙර අප පින් කරගෙන තිබෙනවා. පෙර ජීවිතේ අපි පින් කරගෙන තිබෙනවා. ඒ නිසා අපි මිනිස් භාවයටපත් වෙලා තියෙනවා. මිනිස් ජීවිතේට ඇවිල්ලා තියෙනවා කියලා සතුටු වෙන්න ඕන. පෙරකල පිනෙහි විපාක විදියට මේ මිනිස් ජීවිතයේදී අපට යහපත් විදියට ඇස කන නාසය දිව ශරීරය සිත පිහිටලා තියෙනවා. ඒ වගේම යහපත් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ආදී දේවල් සමග අපට වාසය කරන්න ලැබිලා තියෙනවා කියලා අපි සතුටු වෙන්න ඕන. ඒ වගේ එහෙම නොවුනොත් එහෙම වෙන්නේ අපට ඇත්තටම වාසනාව තිබිලත් ඒ වාසනාව හඳුන නොගන්න නිසා අවාසනාවන්ත විදිහට ජීවත් වෙන්න වෙනවා. බලන්න ඔබ කල්පනා කළා ඔබ අප කොයි කාටත් ඊතා යහපත් විදිහට ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන දේවල් තියෙනව නේද? තියෙනව නේද? නමුත් දැන් බොහෝ දෙනා ඒ තියෙන දේ ඇති කියලා හිතනවාද? එයින් සතුටු වෙනවද? සතුටු වෙන්නේ නැහැ. ඒතර යහපත් තියෙන දේ ගැන සතුටු නොවි කනගාටු වෙන පසුතැවෙන විශ්වෝපයෙන් ඉන්න අය නේද ඉන්නේ. එහෙම අයට බුද්ධ වචනේ පිළිපදින්න බෑ. සිහි කරගන්න බෑ. තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් යහපත් සිතින් නෙවෙයි ඉන්නේ. ශෝකයෙන් ඉන්නේ.
තැවීමෙන් ඉන්නේ. ඒතර බුද්ධ වචනය හොඳට ඇහුණා වුණාට අහන්න හිත නැමෙන්නේ කොච්චර බුද්ධ වචනය දැනගන්න ලැබුණත් ඒ සිහි උපදව ගන්න ජීවිතයට ගලප ගන්න බෑයි. ලැබුණ දෙයින් සතුටක් නැහැ. ශෝකෙන් ඉන්නේ. අරක නෑ මේක නෑ කියලා දහසක් නැති බැරිකම් වලින් හිත පිරලා තියෙන්නේ බොහෝ මිනිසුන්ට. ඒකෙන් බේරෙන්න බෑ. ඒ නැති බැරිකමෙන් බේරෙන්න බෑ කවදාවත්. නේද? ඒ නිසා හොඳට තේරුම් ගන්න, හොඳට කල්පනා කරන්න. පෙරකල පිනක විපාක විදියට ඊතා යහපත් විදියට අපට ජීවිතයක් ලැබිලා තියෙනවා. අන්නේයින් සතුටු වෙන්න නෑ. පින ගැනත් පිනෙහි විපාක ගැනත් සතුටටපත් වෙන්න. එහෙම සතුටුනොත් හොඳ මානසික තත්වයක් ඇති වෙනවා. සිහිනුවන උපදව ගන්න පුළුවන්. එතකොට මේ බුදුරජාණන්සේ වචනය ඇහෙනකොට එය හොඳින් අහන්නටත් දරා ගන්නටත් ඒට අනුව හොඳින් කල්පනා කරන්නටත් පුළුවන්කම ලැබෙනවා. මක් නිසාද? සිහිනුවන උපදව ගන්න පුළුවන් නිසා. සිහිනුවන උපදව ගන්න බැරියයි ලැබිලා තියෙන ඊතා යහපත් දෙයින් සතුටු වෙන්න. ශෝක කරනවා. අරක නෑ මේක නෑ ලස්සන නෑ. එහෙම ශෝක කරනවා. නේද? ඒ නිසා යහපත් ජීවිතයේ ගැන හිතලා සතුටු වෙලා බුද්ධ වචනේ හොඳින් පිළිගන්න සමර්ථ වුණොත් ඒ බුද්ධ වචනේ පිළිගැනීම නිසා සැබෑම වාසනාව එහෙම නැත්නම් යලි අවාසනාවට නොවැටෙන විදිහට වාසනාවන්ත ජීවිතයක් උපදවන්න පුළුවන්. බුද්ධ වචනේ පිළිගන්න කෙනාට සිහිනුවන තිබුණා නම් එහෙම නැත්නම් හිත කලබල කරගන්න නැත්නම් හිතේ පසුතැවිල්ල තැවෙන ස්වභාවය නැත්නම් ඔහුට බුද්ධ වචනේ පිළිගන්න ගොඩාක් වෙලා බොහොම කාලයක් ගත වෙන්නේ නැහැ. අපිට බුද්ධ වචනේ පිළිගන්න බැරියයි මේ බණ අහනවා ඇයි මේ අපිට මේ හිතට යන්නේ නැත්තේ? තියෙන දේෙන් සතුටු වෙන්නේ නැහැ. තියෙන දේෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ. මදි කියලා හිතෙනවා. අරක නෑ මේක නෑ කියලා විශ්වාස වෙනවා. ඒතර බණ ඇහුවත් වැඩක් නෑ. හිතේ පිහිටන්නේ නෑ. ඊළඟට බණ අහන්න වෙලාවකුත් නෑ. වෙලාව මදියි. හිතේ සුවයක් නැති නිසා කාලය ගත වෙනවා තේරෙන්නේ. සමහර දවස්වල බලන්න සමහර අයට දහවල කාලේ ඉපදෙනව දන්නේ උදේ වරුවම නිකම්ම ගිහිල්ලා. බලපුවාම නිකන් වැඩක් නැති දේ කල්පනා කර කර ශෝකෙන් ගත කරලා. දහවල කාලේ ගිහලා රාත්‍රී වෙලා දන්නේම නැහැ කාලේ ගිහිල්ලා ශෝක කර කර ඉඳලා. එතකොට බණ අහන්න තියා ධර්මයට අනුව සිහි කරන්න තියා ජීවිතයේ තේරුම් ගන්න තියා බණ අහන්නවත් ඒ මුකුත් කරගන්න බෑ හිත සුවපත් නැති නිසා. ඒ නිසා දැන් ලැබිලා තියෙන ජීවිත ගැන ගොඩාක් සතුටටපත් වෙන්න අපට වඩා අවාසනාවන්ත පුණ්‍ය විපාක අඩු ජීවිත ලැබපු අය අප්‍රමාණ ඉන්නවා. ඇහැ නැතුව ඉපදුණු, කන නැතුව ඉපදුණු, නාසය නැති ඉපදුණු, දිව හොඳට වැඩ කරන්නේ නැති, දිව අඩුපාඩු තියෙන අය කොච්චර ඉන්නවද? නේද? කකුල් අතපය දුර්වල, ශරීරයේ ඊටාම දුර්වල විදියට ඉපදුණු අය ගොඩාක් ලෝකේ ඉන්නවා. නේද? ඊළඟට භවභෝග සම්පත් කිසිවක් නැති, උපතින්ම සිහි කල්පන නැති මිනිස්සු කොච්චර ලෝකේ ඉන්නවද? ඒ එක බලුවොත් අපි කොච්චර පිනක් තියෙන කොච්චර පින් කරපු පුණ්‍ය විපාක සහිත අයද අපිනේ. ඒ අය සමග සසඳපාම අපට කිසිම අඩුපාඩුවක් නැති දෙවිවරු වගේ සුව ලබන අය. නේද? ආන් ඒ විදිහට ලැබුණ දෙයින් සතුටටපත් වුණොත් ඔබට සිහි කල්පනාව හොඳට තියෙනවා. ඒතර දවසේ කාලය ගොඩාක් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන් යහපත් දෙයට. නැත්තම් කාලේ නිකම්ම ගත වෙනවා දුර්වල හිත නිසා. එනිසා ඔබේ වාසනාව සිහි කරගත්තොත්, තේරුම් ගත්තොත් ඉදිරි ජීවිතයේ තවදුරටත් වාසනාවන්ත වෙනවා. ඉදිරි ජීවිතයේ වාසනාවන්ත වෙන්න නම් බුද්ධ වචනේ පරිදි ජීවිතේ හැඩ ගහ ගන්න යමෙකුට පුළුවන් වෙන්න ඕන. බුද්ධ වචනේ පරිදි ජීවිතේ හැඩ ගහ ගත්තොත් ඔහු කොයි වගේ කෙනෙක්ද වෙන්නේ? දුෂ්චරිතය අතහරිමින් සුචරිතය පුරුදු කර සම්පූර්ණ කර ගන්නට ඔහු සමර්ථ වෙනවා. එයින් ඔහුගේ මෙලවත් පරලොවත් දෙලොවම සාර්ථකයි. ඔහු තමන්ටත් අනුන්ටත් සිළු දෙනාටම යහපත් වූ ජීවිතේ උපදවගත්ත කෙනා වෙනවා. දුටුවන් ඔහුට කැමති වෙනවා. ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා.
බුද්ධ වචනේ පිළිපදින්න අසමර්ථ කෙනාට සිද්ධ වෙන දේ තමයි දුස්චරිතයෙන් බැහැර වෙන්න බෑ. සුචරිතයට එන්න බැරි වෙනවා. දුස්චරිතය තුල ගිල ගන්න කෙනා, දුස්චරිතෙහි ගිලී සිටින කෙනා අතිශය අවාසනාවන්තයි. පෙර පින කොච්චර තිබුණත් වැඩක් නෑ. ඒ පින ගෙවුනම් පස්සේ ඔහුට යලි පුණ්‍ය විපාක නැති වෙනවා. කරපු දුස්චරිතයේ විපාක විඳින්න වෙනවා. මෙලවත් අවසන් කාලයේ දුකසේ ගත කරන්න වෙනවා. ඒ වගේම තමයි පරලොව ඒකාන්තයෙන් දුක් සහිත තැන් වලට යන්න වෙනවා. ඒ නිසා ප්‍රමාද නොවි පෙර ජීවිතයේ පිනින් ලැබුණු වාසනාව සිහි කරමින් යහපත් සිත උපදවා ජීවත් වෙමින් බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපදින්න උත්සාහ කරන්න. එතකොට ඔබ අප කොයි කාටත් සැබෑම වාසනාව ඉපදේවි. එතකොට මේ ජීවිතයේ අවසන් වෙන්න පෙර සතුටු සිතෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. සතුටු සිතෙන් ජීවිතය අවසන් කරගන්න පුළුවන්. මතු ජීවිතේ කාන්තෙන් සුගතියක ඉපදෙනවා. දුගතියෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. එතකොට ඒ විදිහට දුස්චරිතය බැහැර කර ගැනීමෙන් තමයි දුගතියෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මෙලව අපි ගොඩාක් සැප සම්පත් කියලා සොයමින් සැපම හොයමින් මේ භෞතික දේවල් එහෙම නැත්නම් කාමභෝගී සැප සම්පත් පමණක්ම සොයසොයා හිටියොත් මතු දුගතියෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. ධර්මයේ නොදත් කෙනාට සිදුවෙන දේ තමයි හීන කාමයන්ට පොර කාලා හීන කාමයන් මැත්තේම ජීවිතය ගත කරලා ප්‍රනීත කාමයන් අහිමි කරගන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ තිබෙන කාමයන් പ്രേත ලෝකයේ තියෙන කාමයන්ට වඩා ප්‍රනීතයි. പ്രേත ලෝකයේ තිබෙන කාමයන් හීනයි. මනුෂ්‍ය ලෝකයේදී අපි විඳින කාමයන්ට වඩා දෙවියන් අතර තියෙන කාමයන් ප්‍රනීතයි. මේ මනුෂ්‍ය ලෝකයට ආපු කෙනා මේ මනුෂ්‍ය ලෝකයේදී අපිට විඳින්න තියෙන ලබන්න තියෙන මුණ ගැහින කාමයන්ට වසඟ වුණොත් ඒව මතම ජීවිතේ ගත කරලා එහිම ඇලී ගැලී වාසය කළොත් වෙන්නේ මේ හීන කාමයන්ට ගොදුරු වෙලා ප්‍රනීත කාමයන් ලබන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. අඩුම වශයෙන් දැන් මේ මනුෂ්‍ය ලෝකයේ හීන කාමයක් තියෙනවා, ප්‍රනීතව යම් විදින දේක් තියෙනවා. ඒවත් අහිමි වෙලා ඊටාම හීන වූ പ്രേත ලෝකයට යන්න වෙනවා. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතයේ ඊටාම තීරණාත්මක දෙයක්. මේ ජීවිතය යහපත් කරගත්තොත් හීන කාමයන්ගෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන්. දෙවියන් අතර තියෙන ප්‍රනීත කාමයන් කරා යන්න පුළුවන්. තවදුරටත් උත්සාහ කරන කෙනා සියලුම කාමයන් නිදහස් වෙලා නිවන කරා යන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයේ වාසනාව හොඳින් තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ වචනේ පුරුදු කර ගැනීම පිණිස අනාගත ජීවිතය කැප කරන්න පුරුදු වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙන කෙනාගේ ස්වභාවය තමයි ඔහු සුචරිතය ගත කරන කෙනෙක්. සුචරිතයයි ඔහු පුරුදු කරන, දුස්චරිතය අතහැරලා. සුචරිතය තුල වාසය කරන කෙනා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක්. ඇත්තටම ඔහු සුගතියක් වගේ ඔහුගේ ජීවිතය ලස්සන උද්‍යානයක් වගේ ඔහුගේ ජීවිතය දුටුවන් ප්‍රිය කරන, දුටුවන් යලි මුණ ගැසෙන්න කැමති, දුටුවන් සිහි කරන්න කැමති ජීවිතයක් උපදිනවා බුද්ධ වචනේ පිළිපදින කෙනා තුළ. මක් නිසාද ඔහු දුස්චරිතය අතහැරලා සුචරිතයට පැමිණෙනවා. සුචරිතයට පැමිණි පුද්ගලයාගේ ජීවිතය ඊටාම අලංකාරයි. ඔහු බොහෝ දෙනාට ප්‍රියමනාපයි. බොහෝ දෙනා සිහි කරන්න පවා කැමති බඳු අය. බලන්න මේ ජීවිතය කොච්චර වටිනවද කියලා. ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන සුචරිතය නොකරන දුස්චරිතය කරන කෙනා බොහෝ දෙනාට දුක් උපදවන කෙනෙක්. දුස්චරිතය කරන කෙනා තමාටත් දුක ඇති කරන් බොහෝ දෙනාට දුක ඇති කරනවා. බය තැති ගැනීම උපද්දවනවා. ඒ දුස්චරිතය කරන කෙනාගේ ජීවිතය හරියට අමුසොහනක් වගේ කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ.
සීවිතිකා සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. ඒදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීවතිකාව කියලා කියන්නේ අමුසොහොන. මරුණ මල කඳන් ගිහින් විසි කරන තැන. ඒ අද වගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඒ කාලේ මිනිස්සු මලන් පස්සේ ඒ මලමිනී ගිහිල්ලා විසි කරන තැන් තියෙනවා ඒ ගම්මානවල එතන මිනිස්සු වාසය කරන්නේ නැහැ. එතකොට ඒ තැන්වල මලමිනීම තමයි තියෙන්නේ. අලුත් ඒවා, පරණ ඒවා, කුණු වෙච්චා, සත්තු කන ඒවා නේද? ඇටකටු පෑදිච්චා විවිධාකාර මලකුණු ඒ තැන්වල තියෙනවා. ඒතර ගම්මානයකට ආසන්නනේ බොහොම දුරින් මලකුණු විසිකර දාන තැන් තියෙනවා. ඒකට කියන්නේ අමුසොහොන කියලා ඒ කාලේ කිව්වේ. අද යම් විදිහකින් පිළිවෙලකින් ඒවා තිබුණා වුණත් ඒ අමුසොහොනක ස්වභාවය අදත් ඒ වගේම තියෙනවා. අද අපි කනත්තකට ගියොත් කනත්තේ මලමිනියක් පේන්නේ පොළවට වලලා තියෙන්නේ. නමුත් ඒ කාලේ ඒවා පේන්න තියෙනවා විසිකල. ඒ කාලේ වලලන්නේ නැහැ. අදත් ඉන්දියාවේ එහෙම ගිහින් බැලුවොත් එහෙම යන්තම් පුච්චලා පැත්තක දාන මිනි තියෙනවා ගංගවල් අයිනේ. අදත් ඉන්දියාවේ මිනි ගංගා අයිනේ යන්තම් බාගට පුච්චලා ගඟට තල්ලු කරනවා. ඒතර ගංගා අයිනේ බාගට පිච්චිච්ච මිනි දකින්න පුළුවන් අදත්. ඉතින් ඉස්සර වෙනම බිම් කඩකට ඒ මලමිනි විසිකලා දානවා. එතකොට සත්තු කාලා කුණු වෙලා ඉදිමිලා ඕජාව ගලලා පණුව ගහලා විවිධ විදියට කුණු වෙලා යන මලමිනි ගොඩාක් ඒ සොහනක තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අමුසොහොනේ ස්වභාවය මොකක්ද කියලා. අමුසොහොනක ආදීනව පහක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. පළවෙනි එක තමයි අමුසොහොනක් අපවිත්‍රයි. අසුචි වලින් පිරලා තියෙන්නේ කියලා පෙන්නනවා. මොකද දුර්ගන්ධය හැමන කොණු වෙලා ඕජාව ගලන සත්තු කන මලමිනී වලින් පිරීලා. ඉතින් අමුසොහොන අසුචි වලින් යුක්තයි, අපවිත්‍ර භාවයෙන් යුක්තයි කියනවා. ඊළඟට අමුසොහොනේක ස්වභාවය තමයි දුර්ගන්ධය හැමනවා කියනවා. ඊළඟට අමුසොහොනේ ස්වභාවය බිය සහිතයි. බය තියෙනවා. අදත් බලන්න අමුසොහොනක කනත්තක් ආසන්නයෙන් යන්න කෙනෙක් තුල බයක් තියෙනව නේද? ඒතර එදා ඒ ස්වභාවය අදත් තියෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරන අමුසොහනක ස්වභාවය තමයි ඊටාම සැඩ පරුස අමනුෂ්‍යයන්ගේ වාස භූමි. අදටත් මිනිස්සු අමුසොහනකට යන්නේ නැහැ. ඒවයි අමනුෂ්‍යයන්ගේ වාසස්ථාන. එතකොට ඊළඟට බුදුරජාණන් දේශනා කරන අමුසොහන කියලා කියන්නේ නැත්නම් මේ සොහොන් බිම කියලා කියන්නේ මිනිසුන් විලාප දෙන, වැළපෙන, ශෝක කරන, අඬන ස්ථානයක්. මෙන්න මේ ආදීනවය අමුසොහනක තියෙනවා කියලා කියනවා. මොනවද ඒවා? අසුචි වලින් ගහනයි, අපවිත්‍රයි, දුර්ගන්ධය හමනවා, බිය සහිතයි, ඊතා පරුස සැඩ අමනුෂ්‍යයන්ගේ වාස භූමි. ඊළඟට මිනිසුන් අඬන වැළපෙන ස්වභාවයෙන් යුක්ත අඬන වැළපෙන ස්ථාන අමුසොහන. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අමුසොහනට උපමා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියලා. ඒ අමුසොහනට උපමා කරන මිනිස්සු තුලත් අර ආදීනවෙම තියෙනවා කියනවා. මොනවද ඒ ආදීනව? දුර්ගන්ධයේ තියෙනවා. මේ අසුචි ස්වභාවය, අපවිත්‍ර ස්වභාවය තියෙනවා කියනවා. දුර්ගන්ධයේ තිබෙනවා කියනවා. බිය සහිත ස්වභාවය තියෙනවා. ඊළඟට අර සැඩ ස්වභාවයේ සැඩ අමනුෂ්‍යයන් වගේ ඇසුරු කිරීම එමන ස්වභාවයන් තියෙනවා. ඊළඟට ඔවුන් නිසා වැළපීම තියෙනවා. ඔවුන්ගේ සමීපෙහි වැළපෙන ස්වභාවය, අඬන ස්වභාවය තියෙනවා කියනවා. ඒ බඳු අය, ඒ කියන්නේ අමුසොහනකට උපමා කළ මිනිසුන්ගේ ස්වභාවය පෙන්වන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මේ වගේ ඇතැම් අය ඉන්නවා අපවිත්‍ර වූ කාය ක්‍රියාවන්ගෙන් යුක්තයි, අපවිත්‍ර වූ වාචී ක්‍රියාවන්ගෙන් යුක්තයි, අපවිත්‍ර වූ මනෝ ක්‍රියාවන්ගෙන් යුක්තයි කියලා. ඒතරේ අපවිත්‍ර වූ එහෙම නැත්නම් අපිරිසුදු කායික වාචසික මානසික ක්‍රියා කරන අය තුල තිබෙන අසුචි භාවය, අපවිත්‍ර භාවය තමයි ඒ. මොකක්ද? ඔවුන් කයෙන් වචනෙන් සිතෙන් කරන ක්‍රියා අපිරිසිදුයි, අපවිත්‍රයි, අසුචි වගේ කියනවා. ඒ නිසා අමුසොහනක
අපවිත්‍ර භාවයේ යම්සේද අමුසොහනට උපමා කළ කෙනා තුල තිබෙන අපවිත්‍ර භාවය එයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඔහුගේ දොස් සහිත කාය වචී මනෝ ක්‍රියා වලින් ඔහු අපිරිසිදුයි අමුසොහනක් වගේ කියලා පෙන්වා දෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් පෙන්වා දෙනවා මේ කායික වාචසික මානසික දුස්චරිතේ නියැලෙන කෙනා ගැන දොස් සහිත කතාවක් පැතිරෙනවා. ඔහුගේ හොඳ නාමයක් පැතිරෙන්නේ නැහැ. ඔහු ගැන දොස් සහිත නමක් ගමේ වේවා නගරේ වේවා රටේ වේවා පැතිරිලා යනවා. අපකීර්තියක් පැතිරෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා අමුසොහනේ දුර්ගන්ධය පැතිරෙනවා. ඒ වගේ තමයි අමුසොහනට උපමා කළ මිනිස්යාගේ දුර්ගන්ධය දොස් සහිත ක්‍රියා නිසා ඇති වෙන අපකීර්තිය කියලා පෙන්නනවා. බලන්න එතකොට දොස් සහිත ක්‍රියා කායික වාචික මානසික ක්‍රියාවන්හි දොස් සහිත භාවය සමාජයේ පිළිකුල් කරනවා නේද? එබඳු පුද්ගලයෙක් සමාජයේ පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ඔහු අපිරිසිදුයි දුර්ගන්ධයෙන් යුක්තයි කියලා සමාජයේ ඔහු බැහැර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික වාචසික මානසික ක්‍රියා කරන කෙනා ඒ වගේම තවත් අය ඔහු ඇසුරු කරනවා. ඊළඟට මේ ඒ තමන් ඒ වගේම අය ඇසුරු කරන නිසා ඔහුගේ ඇසුර ඔහුගේ යාළු මිත්‍රයෝ කොයි වගේද? දැන් කයෙන් පරුස වැඩ කරන අය ඉන්නවා. වචනයෙන් පරුස වැඩ කරන අය ඉන්නවා. අපවිත්‍ර වැඩ කරන අය. ඔහුගේ ඇසුරු කරන යාළු මිත්‍රයෝ කොයි වගේද? නපුරු, රළු, ගොරහැඩි මිනිසුන්. ඒතර අමුසොහනක ඡණ්ඩ ගොරහැඩි අමනුෂ්‍යෝ ඉන්න වගේ තමයි දොස් සහිත කාය ක්‍රියා, වචී ක්‍රියා, මනෝ ක්‍රියා කරන අය ඇසුරේ ඉන්නේ නරක මිනිසුන් කියනවා. ඒතර අමුසොහනක් නපුරු අමනුෂ්‍යයන්ගේ වාස භූමි වෙන්න වගේම නරක අපවිත්‍ර කාය වචී මනෝ ක්‍රියා කරන අය ඇසුරේ නරක මිනිසුන් ඉන්නවා කියනවා. බලන්න දොස් සහිත ක්‍රියාවල නිරත වුණ කෙනා සමාජ පිළිගන්නවද? නේද? ඒ වගේම බුදුරජාණන් පෙන්වා දෙනවා අර අමුසොහන තුල අමුසොහනක බිය සහිත බවක් තියෙනවානේ. අමුසොහනක ළඟින් යන්නටත් මිනිස්සු බයයි. දහවල කාලේට පවා බයයි. රාත්‍රී ගැන කවර කතාවද? නේද? බිය සහිතයි. ඒ වගේ කියනවා මේ රළු ගොරහැඩි පාපී ක්‍රියා කරන මනුෂයා තුල බිය සහිත බව තියෙනවා කියනවා. ඒක තියෙනව නේද? බලන්න කයෙන් වචනයෙන් මනසින් දොස් සහිත පාපී ක්‍රියා කරන කෙනෙක් හිටියොත් ස්වාමියා පාපී ක්‍රියා කරොත් බිරිඳට බිය තියෙනව නේද? බිරිඳ බියයි. බිරිඳ පාපී ක්‍රියා කළොත් ස්වාමියා බියයි. ඒතර ස්වාමියා පාපී ක්‍රියා කරොත් ඔහු සොහනක් වගේ කනත්තක් වගේ බිය ඇති වෙනවා. බිරිඳ පාපී ක්‍රියා කළොත් ඇය කනත්තක් වගේ සොහනක් වගේ අමුසොහනක් වගේ ඇය නිසා බිය ඇති වෙනවා ස්වාමියාට. තාත්තා දුෂ්චරිතය කරොත් දරුවන්ට බිය ඇති වෙනව නේද? දරුවන් තැතිගෙන ඉන්නේ, බියෙන් ඉන්නේ. දැන් බේබදු කරන තාත්තා කෙනෙක් හවසට ගෙදර එනකොට ළමයි හැංගෙනවා. වෙවුලලා ඉන්නේ. බිරිඳ හැංගෙනවා. වෙවුලලා ඉන්නේ. ගම් රටවල අපි මේව ඕනතරම් අහලා දැකලා තියෙන දේ නේද? දැන් ඔබට පේනවද ඒ දොස් සහිත ක්‍රියාව කරන පුද්ගලයා අමුසොහනක් වගේ බිය සහිතයි. හැබැයි ඔහුට පෙරකල පිනෙන් හොඳ ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, ශරීරයක්, ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔහුට තියෙනවා. ඔහු වාසනාවන්ත ජීවිතයක් ලබලා පෙරකල පිනෙන් පුණ්‍ය විපාක ලබලා නමුත් මෙලවදී ඔහු දොස් සහිත ක්‍රියාවල නිරත වෙන නිසා සොහනක් වගේ අමුසොහනක් වගේ ආදීනවෙන් යුක්තයි. බිය උපදවන බිය සහිත කෙනෙක්.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අමුසොහනක ස්වභාවය තමයි මිනිසුන් වැළපෙනවා එතන. ශෝක කරනවා. විලාප දෙනවා, අඬනවා, පපුවට අත් ගහ ගන්නවා අමුසොහනක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කයින් වචනෙන් මනසින් පාපී ක්‍රියා කරන කෙනා නිසා ඔහු සමීපයේ ඉන්න අය විලාප දෙනවා, ශෝක කරනවා, අඬනවා. අහෝ මෙබඳු අය ඇසුරු කරන්න අපට සිද්ධ වුණා නේද කියලා අඬනවා, වැළපෙනවා කියනවා. මේ ස්වභාවය ලෝකේ නැද්ද? ස්වාමියා පාපී ක්‍රියා කරනකොට බිරිඳ අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. අනේ මේ වගේ මිනිස්සෙක් මට මිනිස්සයා වුණා නේද? මේ වගේ මිනිස්සෙක් කසාද බැඳ ගන්න ලැබුණා නේද කියලා බිරිඳවරු අඬනවා නේද? බිරිඳ නරකනම් ඒ ස්වාමියා අනේ මට මේ බඳු කෙනෙක් විවාහ කරගන්න සිද්ධ වුණා නේද කියලා අඬනවා, විලාප කරනවා, ශෝක කරනවා. ඒ වගේ තමයි අපි හිතමු දෙමාපියන් පාපී ක්‍රියාවල නිරත වෙනවා නම්, යහපත් දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ ශෝක කරනවා, අනේ අපේ අම්මා තාත්තා මේ වගේ අයහපත් අපට ජීවත් වෙන්න උනානේ මෙහෙම කියලා ඒගොල්ලෝ ශෝක කරනවා. බලන්නේ ශෝකයේ උගුලලා දාන්න පුළුවන් කමක් තියනවද එයාට? බෑ. නේද? දැන් බලන්න සමහර තැන්වල ළමයි ඉන්නව නරක දේ කරනවා. ළමයි ඉන්නවා කයින් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා. එතකොට දෙමාපියෝ අම්මා තාත්තා අඬනවා, ශෝක කරනවා. අනේ අපටත් මෙහෙම ළමයි ලැබුණා නේද? අනේ මම මෙහෙම ළමයි කුසෙන් වැදුවා නේද කියලා අඬන අම්මලා ඉන්නවා. අනේ මම මෙහෙම අයට නේද ලේ කිරි කළා පෙව්වේ කියලා අඬන අම්මලා ඉන්නවා. තාත්තලා ඉන්නවා මම දුක් මහන්සි වෙලා දාඩිය පෙරාගෙන හරි හම්බ කරලා කන්ට බොඬ දුන්නේ උඹලටද? උඹලා වගේ අය හදන්නද කියලා ශෝක කරන තාත්තලා ඉන්නවා. නේද? එතකොට එහෙම කියන්නේ ඇයි? මොකන් නිසාද ඒ ශෝකය අඬන ස්වභාවය ඉපදුනේ? කායික දුස්චරිතය, වාචික දුස්චරිතය, මනෝ දුස්චරිතය යමෙක් තුල තියෙයිද ඔහු ඇසුරේ ඉන්න අය ශෝක කරනවා, අනේ අපට මේ බඳු අය සමග ජීවත් වෙන්න සිද්ධ වුණා නේද කියලා. නමුත් ඔවුන් එකට බැඳිලා නිසා දැන් බිරිඳ ස්වාමියා විදිහට, ස්වාමියා බිරිඳ විදිහට, දෙමාපියන් දරුවන් විදිහට එකට බැඳිලා. එතකොට ඔවුන්ට ඒ විලාපයෙන්, ශෝකයෙන් ගැලවෙන්න බෑ. ඒකයි ඒගොල්ලෝ අඬන්නේ අපට මෙහෙම ජීවත් වෙන්න උනා නේද කියලා. සමහර බිරින්දෑවරුන් මුළු ජීවිතේ පුරාම අඬනවා. උදේ ඉඳන් රෑ වෙනකන් අඬන කාන්තාවෝ ඉන්නවා. අනේ මෙහෙම මිනිස්සුත් එක්ක අපිට දීග යන්න සිද්ධ වුණා නේද? කවදාකර පවක්ද මේ කියලා ඒගොල්ලෝ අඬනවා. ඒගොල්ලෝ කළ පවද? ඇතැම් විට ඒගොල්ලෝ කළ පව නෙවෙයි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කළ පව තියෙන්නත් පුළුවන්. අපිට ඒක කියන්න බෑ. නමුත් වඩාත් සමීප හේතුව මොකද්ද? ඒ සමීප තමයි දුෂ්චරිතය කිරීම. සමීප තමයි දුෂ්චරිතය නොකළනම් තමන්ගේ එකට වාසය කරන අයට හඬන්ට වැළපෙන්න වෙන්නේ නෑ නේද? ඊළඟට තමන් සමග එකට වාසය කරන අයට බියත ඇති ගැනීම හටගන්නේ නෑ නේද දුෂ්චරිතය කරන්නේ නැත්තම්? ඒ නිසා බලන්න මේ දුෂ්චරිතය කියන එක තමාටත් තමාගේ සමීපතම අයටත් මොනතරම් හානිය පිණිස, මොනතරම් දුක පිණිස, මොනතරම් හිංසාව පිණිස පවතිනවද කියලා. ඒ නිසා අපි මේ ආදීනවය හොඳින් තේරුම් ගත යුතුයි. කුමක්ද ඒ ආදීනවය? අමුසොහනක යම් ආදීනව ඇද්ද? ආන්ගේ ආදීනව වගේ අමුසොහන උපමා කරන පුද්ගලයා තුලත් ආදීනවය තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද ඒ ආදීනවය? ඔහු අපවිත්‍රයි. ඔහු දුර්ගන්ධයෙන් යුක්තයි. ඔහු බය සහිතයි. ඔහු අසුරු කරන්නේ බියජනක පුද්ගලයෝ, ඡණ්ඩ පුද්ගලයෝ. ඒ වගේම ඔහු සමීපේ ඉන්න අයට හඬන, ශෝක කරන, වැළපෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපි මේ ස්වභාවය ඉගෙන ගන්න අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අය විදිහට
මේ ලෝකයේ තුල අපට පෙනෙන දේ දකින්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. මේව පේනවා. මේව නොදකපු මිනිහෙක් ලෝකේ ඉන්නවනම් ඒ මන්ද බුද්ධික කෙනෙක්. ඇස් නැති මිනිහයාටත් මේව අහන්න ලැබෙනවා. දන්නව ඔහු. දැන් ඔබේ ගමේ උපතින් අන්ධ කෙනෙක් ඉන්නවා කියන්නේ ඔහු මේ ස්වභාවය දන්නේ නැද්ද? දන්නවා. ඇස් තියන අය ගැන කවර කතාවද? ඔබ මේක දන්නේ නැද්ද? ඔබ දැකලා නැද්ද? නේද? හැම ගමකම හැම ප්‍රදේශයකම මෙබඳු අමුසොහන උපමා කළ පුද්ගලයෝ නිසා පීඩාවටපත් වුන විලාප දෙමින් අඬන බය සහිත මිනිසුන් ඉන්නවා. ඒ මිනිසුන් අහිංසකයි. ඇතැම් විට අම්මලා තමන්ගේ කුසෙන් වදපු පුතා නිසා බියට පත්වෙච්ච විලාප දෙන මව්වරු කොච්චර ඉන්නවද? නේද? තමන්ගේ කුසෙන් වදපු දුව නිසා විලාප දෙන මව්වරු පියවරු කොච්චර ඉන්නවද? තමන් ඊතා ආදරෙන් සලකන බිරිඳ නිසා ශෝක කරන, තමන් ඊතා ආදරෙන් සලකන පුරුෂයා නිසා ශෝක කරන මිනිසුන් කොච්චර ලෝකේ ඉන්නවද? නේද? තමන් ආදරෙන් හැදූ දරුවන් නිසා ශෝක කරන දෙමාපියෝ ගොඩාක් ඉන්නවා. තමන්ගෙම එක කුස උපන්, එක බඩවැල කඩාගෙන ආපු, එක බත්පත කාපු සහෝදර සහෝදරයෝ නිසා විලාප දෙන ත්‍රාසයටපත් වෙච්ච සහෝදරයෝ කොච්චර ඉන්නවද? තමන්ගෙම ඥාතීන් අසල්වාසීන් නිසා බියට තති ගැනීමට ත්‍රාසයටපත් වෙච්ච අඬන වැළපෙන අය කොච්චර ඉන්නවද? ඒතර බලන්න එකට හේතු වෙන්නේ මොනවද? මේ අමුසොහනේ ආදීනවය අමුසොහන උපමා කළ අමුසොහනක් බඳු පුද්ගලින් නිසා සමාජයේ මත පැටවෙන මේ ආදීනවය කොයිතරම් බරපතලයිද කියලා බලන්න. මේ සමස්ත මනුස්ස සමාජය තුළ දුෂ්චරිතය කරන පුද්ගලයන් නිසා මුළු මිනිස් සමාජයේම අමුසොහනක් වගේ වෙලා තියෙනවා. නේද? හැම ගෙදරකම මේ ආදීනව තියෙනවා. හැම ආයතනකම මේ ආදීනව තිබෙනවා. මේ ආදීනවෙන් බේරිච්චි තැනක් නැති තරම් මේ මනුෂ්‍ය ලෝකේ. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වූ කලක, ඒ ධර්මයේ තිබෙන කලක මේ ධර්මයන් හොඳින් අහලා තේරුම් අරන් තම තමන්ගේ ජීවිතය යහපත් කරගන්න බලන්න. අපි ධර්මයේ ඉගෙන ගන්න අය විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින්නේ කොහොමද? තමා උපමා කරගෙන, තමාටම උපමා කර ගන්න ඕන. තමාට ධර්මයේ ගලප ගන්න ඕන. අමුසොහනක් බඳු මිනිස්සෙන්, අමුසොහනකට උපමා කළ මිනිස්සෙන් මේ සමාජයේ මත උපදවන ආදීනවය කොතරම් අන්ධකාරද, කොතරම් ශෝකජනකද, කොතරම් බියජනකයිද? ඒතර ඒ ආදීනවයට මේ ලෝකයේ ගොදුරු වෙද්දී එයින් නිදහස් වෙන්න තනි තනියෙන් කාටවත් බෑ. ඒතර අපි ධර්මයේ අහන අය විදිහට අප කල්පනා කළ යුතුයි, අපි තේරුම් ගත යුතුයි මේ බඳු දුක් සහිත ආදීනවයන් අපේ ජීවිත තුලින් නොයිපදේවා කියන අදහස අපට ඉපදෙන්න ඕන. අපේ ජීවිත තුලත් මේ වගේ අමුසොහනක ආදීනව අපේ ජීවිත තුල ඉපදුනොත් අපේ සමීපතමායට අපි මොනතරම් වරදක්ද කරන්නේ? අපි අමුසොහනක් වගේ අපේ ජීවිතේ ආදීන මතුනොත් ඒ ආදීනවෙන් දුක් විඳින්න වෙන අපේ අම්මට, තාත්තට, සහෝදරයන්ට, එහෙම නැත්නම් ආවාහ විවාහ වෙලා ඉන්නවනම් බිරිඳ ස්වාමියාට, දරුවන් ඉන්නවනම් දරුවන්ට, දරුව තුල ආදීන පුතුන දෙමාපියන්ට, අසල්වාසීන්ට, ඊටාම අහිංසක මිනිසුන්ට අපේ දොස් සහිත ක්‍රියාවන්හි ආදීනවය විඳින්න වෙනවා. ඒතර බලන්න අපි අපේ ජීවිතයත් අවාසනාවන්ත කරගෙන අන් අයට කොතරම් දුක් උපදවන අය බාටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අය මේ ධර්මයන් තේරුම් ගත යුත්තේ අපි අපේ ජීවිතය යහපත් කරගන්නවා කියන අදහසෙන්. අපේ ජීවිතය යහපත් කරගන්නේ කොහොමද? අමුසොහනක් බඳු පුද්ගලයන් තුළ ඉපදෙන, අමුසොහනක් වගේ ජීවත් වෙන මිනිසුන්ගෙන් ඉපදෙන ආදීනවය මේ ලෝකේ තියෙන තාක් මිනිසුන් දුකින් වාසය කරනවා.
ගැළවිල්ලක් නැහැ. ඒක ඊටාම අයහපත්, ඊටාම අනුවේදනීයයි, සංවේගජනකයි. ඒ බඳු දෙයක් නොවිය යුතුයි ලෝකයට කියලා කල්පනා කරන්න ඕන. එතකොට ඒ ආදීනමේ ලෝකයට නොදී තමන්ගේ ජීවිතය යහපත් කරගන්න තමන් කල්පනා කළ යුතුයි. ලෝකයා තුල තියෙන ආදීන අපර නැති කරන්න බෑ. අපි කරන්න තියෙන්නේ අප තුලින් ඒ බඳු ආදීනමය උපදින්න නැති වෙන්න අපේ ජීවිතය යහපත් කරගන්න ඕන. අප තුලින් ඒ බඳු ආදීනව මතුනොත් අපේ අම්මා ශෝක කරાવી, අම්මට බය ඇති වේවි. තාත්තා ශෝක කරાવી, තාත්තට බය ඇති වේවි. බිරිඳ ශෝක කරાવી, බිරිඳට බය හිතේවි. ස්වාමියාට ශෝක ඇති වේ, ස්වාමියාට බය හිතෙයි. දරුවන්ට බය හිතෙයි, දරුවන් ශෝක කරයි. මේ විදිහට අපි තේරුම් අරගෙන එබඳු බයක්, තැති ගැනීමක්, ශෝකයක් අප නිසා ලෝකයට නොයිපදේවා කියන කරුණාව අප තුළ තියෙන්න ඕන. අනුකම්පාව අප තුළ තියෙන්න ඕන. මිනිසුන් කෙරෙහි කරුණාවක් තියෙනවා නම් ඔවුන් කෙරෙන් අමුසොහොනේ ආදීනවය මතුවෙන්නේ නැහැ. බිරිඳට ස්වාමියා ගැන කරුණාවක්, අනුකම්පාවක් තියෙනවා නම්, ස්වාමියාට බිරිඳ ගැන කරුණාවක්, අනුකම්පාවක් තියෙනවා නම් ඔවුන් විසින් එකිනෙකා කෙරෙන් අමුසොහොනෙහි ආදීනවය මතුවෙන්න නොදී සංවර ජීවිතයක් ඇති කර ගන්නවා. දෙමාපියන් කෙරෙහි කරුණාවක් තියෙනවා නම්, අනුකම්පාවක් තියෙනවා නම් දරුවන් අමුසොහොනෙහි ආදීනව මතුවෙන්න නොදී සංවර වෙනවා. ඒ වගේ දෙමාපියන් වේවා, දරුවන් වේවා, ස්වාමියා බිරිඳ වේවා, කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්නවා නම්, පිළිපදිනවා නම්, ඒක තේරුම් ගන්නවා නම්, තමන්ගේ ජීවිතේ ගලපලා බලනවා නම්, තමා උපමා කරගෙන ධර්මයේ පුරුදු කර ගන්නවා නම් අන් අය කෙරෙහි කරුණාව ඉපදෙනවා. අන් අයගේ දුක අකමැති අය බවට පත් වෙනවා. අන් අය තමන් නිසා දුක් නොවිඳාවා කියන හැඟීම ඇති වෙනවා. කරුණාව කියන්නේ ඒකයි. බලන්න එතකොට එබඳු මානසිකත්වයක් ඇති කරගත්ත කෙනා, එබඳු යහපත් හිතක් ඇති කරගත්ත කෙනා කායික දුස්චරිතය කවදාවත් කරන්නේ නැහැ. වාචික දුස්චරිතය කරන්නේ නැහැ. මානසික දුස්චරිතය කරන්නේ නැහැ. ඔහු කායික, වාචික, මානසික දුස්චරිතය ගැන හොඳින් ඉගෙනගෙන ඒවා අත්හරිනවා. මොනවද ඒවා කියලා දැනගන්නෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීම වෙන්නේ. ඒ නිසා ඔහු ධර්මයේ ඉගෙන ගනිමින් ඒ දුස්චරිතය හැම ආකාරයකින්ම අතහරිනවා. නොකර ඉන්නවා. සුචරිතය හැම ආකාරයකින් පුරුදු කරන කෙනා බවට පත් වෙනවා. ඒ විදිහට දුස්චරිතය අතහැරලා සුචරිතය පුරුදු කරගන්න කෙනාට තමාගේ ජීවිතයේ දෙස බලා තමාටම සතුට උපදව ගන්න පුළුවන්. ඉපදෙනවා. ඒක ස්වභාවයක්. ඒතර ඔහුට අර කලින් කොච්චර හොඳට අසකනාසී දිව ශාරීරියේ තිබුණත්, රූප ශබ්ද ගන්ධ රස පහස යහපත්ව තිබුණත් සතුට වෙන්න බැරි කෙනා, ශෝක කරන කෙනා, බුද්ධ වචනේ අහලා බුදුරජාන් වහන්සේගේ වචනේ තේරුම් අරගෙන දුෂ්චරිතය අතහැරලා සුචරිතවත් ජීවිතයක් උපදව ගත්තොත් තමා කෙරෙන් අමුසොහෙනෙහි ආදීනව මතුවෙන්න නොදී, තමන්ගේ සමීපතම අයට පීඩාවෙන් නොදී, තමන්ගේ සමීපතම අය කෙරෙහි උපන් නිතර පවතින ඊතා පතල වූ කරුණාවෙන් යුක්තව වාසය කරනවා නම් ඔහුට ඔහු ගැන ප්‍රසාද ජනක හිත ඉපදෙනවා. මම වාසනාවන්තයෙක්, මම සැබෑම වාසනාවන්තයෙක් කියලා ඔහුට තේරෙනවා, සිහි වෙනවා. ඒ බඳු කෙනාට දුප්පත්කම කියලා ලෝකයා පිළිගන්නා වූ දුප්පත්කම ඔහුව පෙලන්න බෑ. මක් නිසාද? ඊට වඩා පොහොසත්කමක් ඔහු ළඟ තියෙනවා. ඒ තමයි ධර්මයේ පිහිටා සුචරිතය කිරීමෙන්, දුෂ්චරිතය බැහැර කිරීමෙන් ඔහු තුළ උපන් ප්‍රසාදය වගේම ඔහු තුළ තමන්ගේ සමීපතම අය කෙරෙහි සහ හැම කෙනෙක් කෙරෙහිම උපන් හොඳින් පවතින, නිතර පවතින පතල වූ කරුණාව නිසා ඔහු තුළ ඊතා යහපත් සිත තියෙනවා. ඒ බල සම්පන්න හිත දුප්පත්කමින් පෙලන්න බෑ. නැතිබරිකමින් පෙලන්න බෑ.
වෙනයම් මේ සමාජයේ පෙළන්නා වූ යම් දේතියේ දේයින් පෙළන්න බෑ. මක් නිසාද? ඇත්තටම මේ සමාජය තුළ බලවත් වූ විදිහට සමාජයට හානි කරන පෙළෙන දේවල් තියෙනවා නම් ඒ දුප්පත්කම නෙවෙයි, නැතිබරිකම නෙවෙයි. දුප්පත්කම නැතිබරිකම කියන එක තරාතිරමක් නැති, ඒක මේ සමාජය තුළ සාපේක්ෂ දෙයක්. ඊටාම දුප්පත් එදා වෙලා හම්බ කරගන්න මිනිස්සයා සමහර රජුන්ට වඩා පොහොසත්. මොකද ඔහු හිතනවා මට මේක ඇති කියලා ඔහු පොහොසත්. රජුරෝ හිතනවා මට මේක මදි කියලා ඔහු දුප්පත්. ඒ නිසා දුප්පත්කම පොහොසත්කම නොවේ සමාජයේ පෙළෙන සැබෑම දේ. දැන් රජමාලිගාවේ ඉන්න කෙනාට ඒක මදි යාට. එයා ඒන් දුප්පත් කියලා එයා හිතන්නේ. රජවරු දෙන්නෙක් ගත්තොත් එක රජ කෙනෙක් කියනවා මං අර රජුට වඩා දුප්පත් කියලා හිතනවා. පොහොසත් නැහැ කියලා හිතනවා. ඒ නිසා දුප්පත් පොහොසත්කම වේවා, එහෙම නැත්නම් අසනීපාදී දේවල් වේවා, මිනිසුන් පෙළෙන බල සම්පන්න දෙයක් නෙවෙයි. ඒයින් පෙළුණොත් පෙළෙන්නේ ටික කලයි. දැන් අසනීපයක් නම් ඒ ලෙඩේ හොඳනම ඉවරයි. ඒ පෙළීම ඉවරයි. දුප්පත්කම ටික කලකින් සමහරට යාට යම් ධනයක් ලැබුණාම ඒක ප්‍රශ්න ඉවරයි. නමුත් අප පෙළෙන, අප නිසා සමාජයේත් පෙළෙන බල සම්පන්නම දේ තමයි දුෂ්චරිතය. කායික දුෂ්චරිතයෙන් අප පෙළෙනවා. අප නිසා සමාජයත් පෙළෙනවා. වාචසික දුෂ්චරිතයෙන් අප පෙළෙනවා. මානසික දුෂ්චරිතයෙන් අපත් පෙළිලා සමාජයත් පෙළෙනවා. ඒ පීඩා කිරීම, ඒ හිංසාව මෙලවට බොහෝ දරුණු විදිහට පවතිනවා. බොහෝ දෙනාට ඒක පවතිනවා. බොහෝ දෙනා මත ඒ පීඩාව පවතිනවා. එක මිනිස්සෙකුගේ දුෂ්චරිතය නිසා ඇතැම් විට ගමක්ම පීඩාවටපත් වෙනවා. පවුලක්ම පීඩාවටපත් වෙනවා. ඇතැම් විට රටක් පීඩාවටපත් වෙනවා. ඇතැම් විට ලෝකෙම පීඩාවටපත් වෙනවා. එක මිනිස්සෙකුගේ දුෂ්චරිතය එතරම් බලවත්. එක මිනිසෙකුගේ දිලිඳුකම ඇතැම් විට ඔහුවත් පෙළෙන්නේ නැහැ. ඒ නිසා දිලිඳුකම, රෝග පීඩා සැබෑම පීඩා උපදින දෙයක් නෙමෙයි. සැබවින්ම මිනිසුන් පෙළන්නේ, සැබවින්ම මිනිසුන් පීඩාවටපත් කරන්නේ දුෂ්චරිතය නිසා. ඒ දුෂ්චරිතය නිසා ඇති කරන පීඩාව මෙලවදී පමණක් බොහෝ දුරට බලපානවා. මෙලවදී පවා බලන්න සමහරට Tamanගේ පවුලට බලපානවා ඒක. ගමට බලපානවා, Tamanගේ කුල પરම්පරාවට බලපානවා. ඇතැම් විට Tamanගේ ඒ කුල પરම්පරාව පිටින් පිරිහිලා යනවා එක මිනිසෙකුගේ දුෂ්චරිතය නිසා. ඊළඟට සමහර විට මුළු ආයතනයක්ම පිරිහිලා යනවා එක පුද්ගලගේ පිරිහීම නිසා, එක මිනිසෙකුගේ දුෂ්චරිතය නිසා. ඇතැම් විට මුළු රටකටම බලපානවා එක මිනිසෙකුගේ දුෂ්චරිතය. ඇතැම් විට මුළු ලෝකයටම, මුළු මනුස්ස සංහතියටම බොහෝ කලක් කෙනෙකුගේ දුෂ්චරිතය විපාක දුක් පීඩා පවතිනවා. ඊළඟට ඒ පුද්ගලයා නිසා තව අය පෙළඹෙනවා දුෂ්චරිතයට. ඒක ඊටා භයානක දෙයක්. ඔහු ආදර්ශයට ගනිමින් තවත් බොහෝ දෙනා ඒක කටයුතු කරනවා. ඊළඟට ඔවුන් මලාට පස්සේ ඇතැම් විට කල්පයක් දක්වාත් නිරේ පැහෙන මට්ටමට විපාක උපදවනවා දුෂ්චරිතය. නමුත් දුප්පත්කම එහෙම කරන්නේ, කුසගින්න එහෙම කරන්නේ. කුසගින්න සමහරට එක වේලක් නැත්තම් ආය වේලක් හම්බෙයි, නැත්තම් හිඟාගෙන හරි කන්න පුළුවන්. නැත්තම් ගහකින් ගෙඩියක් කොලයක් කාලා හරි සමහරට කුසගින්න නැති වේවි. වැඩි වුණොත් කුසගින්නල මැරිලෙයි. නමුත් දුෂ්චරිතය නිසා ඇති වෙන විපාක සමාජයේ බොහෝ දෙනා 100ක් නෙවෙයි, 1000ක් නෙවෙයි, ලක්ෂයක් නෙවෙයි, කෝටි සංඛ්‍යාත මිනිසුන් මත පැටවෙනවා. ඒතර සමස්ත මනුෂ්‍ය සංහතියම අමුසොහනකට වගේ බය වෙනවා මිනිස්සෙක් නිසා. දැන් බලන්න ලංකාවේ එහෙම දෙවුන්නේ නැද්ද? ලෝකෙ එහෙම දෙවුන්නේ නැද්ද? අපි දන්නවා මීට පෙර ලංකාවේ ඇතම් පුද්ගලයින්ගේ දුෂ්චරිතය නිසා මුළු රටම උදේ දවල් රාත්‍රී බියෙන් හිටියා. තැතිගෙනමින් හිටියා. අදටත් ඒ ආදීනව තියෙනවා. ඇතම් අයගේ ක්‍රියා නිසා ලෝකෙම බියටපත් වෙලා ඒ ආදීනව බොහෝ කලක්. ඔවුන් නිසා ඒකට පැටලෙන තවත් බොහෝ දෙනා ඒ ආදීනවට ගොදුරු වෙනවා. ඒ නිසා දුෂ්චරිතය තමයි ලෝකයට බිය උපදවන, තැති ගැනීම උපදවන, ඇඳීම් වැළපීම් උපදවන භයානකම දේ. ඒ නිසා ධර්මයේ මේ විදිහට තේරුම් ගනිමින්
දුෂ්චරිතයේ දුරු කරන ගැනීම පිණිස දුෂ්චරිතයේ මොන විදිහින්වත් නොකොට සුචරිතය සම්පූර්ණ කර ගැනීම පිණිස හොඳ දහම් දැනුමක් ඇති කරගෙන ඒ බුද්ධ වචනේ එලෙසම පිළිපැදීම පිණිස උත්සාහ කරන්න. ඒතර ඔබ කොයි කවුරුත් ඊටාම වාසනාවන්තය බවට පත් වේවි. ඔබ කොයි කවුරුත් ඊටාම යහපත් ප්‍රබෝධ ජනක සිතෙන් ජීවත් වෙන අය බවට පත් වේවි. සිතින් කයින් සුවපහසු විඳින අය බවට පත් වේවි. ඔබ නිසා ඔබගේ අසල්වාසීන් මව්පියන් දුවදරුවන් බිරිඳ ස්වාමී ආදී සියල්ල සතුට සිත ඇති කරගත් අය බවට පත් වේවි. අර ලස්සන උද්‍යානයක් දැක්කහම දුටුවන් සතුට වන්නාසේ ඔබේ ජීවිතයේ දෙස බලා අසල්වාසීන් සතුට වෙයි. ඔබ නැති කලකත් අපේ අසවල් කෙනා යහපත් කියලා සිහි කරાવી. අන්නේ බඳු යහපත් ජීවිත ගත කරගන්ටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ බඳු යහපත් කෙනා ගැන දෙවියන් එහෙසා කතා කරගන්නවා. මේ මනුෂ්‍ය ලෝකේ සුචරිතයේ වඩන මිනිසුන් ගැන දෙවියන් එහි සතුරුසිතින් කතා කරනවා. ප්‍රීතිഘോഷා පවත්වනවා. මෙබඳු මිනිසුන් මනුෂ්‍ය ලෝකේ ඉන්නවා. අනාගතයේදී අය දිව්‍ය ලෝකයට එනවා කියලා ඒගොල්ලන් සතුටු වෙනවා. බලන්න සුචරිතයේ ගත කරන මිනිසයාගේ සුවඳ දෙවියන් කරා යනවා නේද? දුෂ්චරිතයේ ගත කරන කෙනා අමුසොහනක දුර්ගන්ධය හමන කෙනා වගේ. සුචරිතයේ ගත කරන කෙනා මල් සුවඳටත් වඩා ඉහළට දෙවියන් අතර සුවඳ පැතිරෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ බඳු වාසනාවන්ත ජීවිත උපදව ගන්නටයි ඔබ අපි කාටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ. ඉතින් අද දවසේදී මේ පින්වත් සිළු දෙනා දම්පැන් දෙමින් සංඝයා වහන්සේට අපුපස්ථාන කරමින් ධර්ම ශ්‍රවණය කරමින් යම් තාක් පින් කළාද ඒ සීලු පින් බුද්ධ වචනේ පිළිපදිමින් ඊ타ම යහපත් සුචරිත කාමී සුචරිතේ පුරුදු කරන යහපත් ජීවිත උපදවන්නට සිළු දෙනාට වාසනාව උදා වේවා.